එහෙනම් අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. Hey there. අද අපි සාකච්ඡා කරන්න Subscribe to my ලෑස්ති කරලා channel තියෙන්නේ ප්‍රශ්න පත්‍රාංක and 6. also press this bell මේකේ icon. තියෙනවා පුතේ අපි එදා ප්‍රශ්න පත්‍රාංක 5 සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරලා අවසන් කරගත්තා. මේකේ සම්පූර්ණ තියෙන පුතේ රචනා ප්‍රශ්න වගේක් තියෙන්නේ. ඒ නිසා අපි මෙතනින් එහා ටික ඔක්කොම සාකච්ඡාවට ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. තව කීප දෙනෙක් ඉන්නවා සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝ ටක් කරගන්නම්. හරිද? හරි. අනිත් ඒ ගැටලුවකුත් නැහැ පුතේ මේක රෙකෝඩින් එක දාලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට මේක පහසු වෙලාවක බලා ගන්න අවස්ථාවක් තියෙයි. හරි. ඒ නිසා මේ අපි පළවෙනි ප්‍රශ්න තමයි සාකච්ඡාවට යමු. මේක මට උදේ මෙසේජ් එක දාන්න බැරුණා ඔයාලට. උදේ මෙන්න මේ ප්‍රශ්නේ කරන්න කියලා. එකේ ඉඳන් අද සාකච්ඡාවට ගමු වැඩි වෙලාවක් ගන්න නැතුව අපි ටටක් ගාලා ඉවර කරගෙන යමු. කාලය ගත වෙන හින්දා. හරි. මේකේ දැන් මේ පේපර් එක ඉච්ච ගාම ඊට පස්සේ ආයෙ තියනවාට හත්වෙනි පේපර් එක හත්වෙනි පේපර් එකත් ඉච්ච ගාම ඊළඟ ආයෙ ප්‍රශ්න වල සෙට් එක තියෙනවා. ඔයාට ඒක මේ ආයේ ওই විදිහටම ක්ලාස් එකට ඇවිල්ලා හෝ මොන හෝ විදිහකින් මම ගෲප් එකට දාන්න ඒ ටික ගන්න ඒ ටිකට මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒක නොමිලේම තමයි ඔයාලට ඒ ටික ලබා දෙන්න සිදු කරන්නේ හරි එහෙනම් අපි කතා කාලය ගත කරන්නේ නැතුව අපි සාකච්ඡාවට යම් ඊටු ටිකටක් ගාලා ගන්න හරිද හරි බලා ගන්න මෙන්න අවස්ථාව මේක අහලා තියෙන ඉස්සල්ලාම මිනිස් හෘදයේ දික්කඩක් පහදු රූපේ දැක්කේ රූපසරණ ඇසුරෙන් පහද ප්‍රශ්න පිළිතුරු සපයන්න ABC ලෙස ලකුණු කර ඇති ව්‍යුහ නම් කරන්න. එතකොට මේ ABC ලෙස නම් කරපු ව්‍යුහ නම් කරන්න ඉස්සෙල්ලා හරිද? ඉස්සෙල්ලාම අපි මේ හෘදය කොටස නම් කිරිය පොඩ්ඩක් බලමු මේ විදිහට. මෙන්න මේ විදිහට හෘදය ප්‍රධාන වශයෙන් පොඩ්ඩක් මැදින් මේ පාර මේ විභාගෙට දැන් කීප දෙනෙක්ම කතා කරලා කිව්වා මේ සර් හෘදය නම් විභාගෙට ඇවිල්ලා තිබුණේ නැහැ නේද කියලා. ඒ නිසා හෘදය කොටසක් එන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් අපි මතක් කරගමු කොටස් ටික කොයි වගේද කියලා. හරිද? හරි එතකොට මේ තියෙන්නේ මනුෂ්‍ය හෘදය කාමර 4කින් සමන්විතයි බලාගන්න අවස්ථාව මේකම මෙන්න කාමර 4 එතකොට මේක නම් කරනකොට මෙන්න මේ විදිහට එනවා දැන් මම මගේ මේ දකුණු අත එතකොට මගේ දකුණු අත තියෙනවා නම් ඒ දකුණු අත තියෙන පැත්ත මෙන්න මේ පැත්ත තමයි මොකද වෙන්නේ එහෙනම් ඒ දකුණු පැත්ත කියලා ඉඳගන්නේ එතකොට වම් අත තියෙනවා නම් ඒක වම් පැත්තට ගන්නවා මේ ටික වෙලාවක් ඉන්න තියෙන ප්‍රශ්නේ එළියනේ කොට කට්ටිය හරිද? හරි. එතකොට එහෙනම් මේක මගේ තියෙන්නේ වම් පැත්ත. හරිද? එතකොට එහෙනම් මේ තියෙන දකුණු පැත්ත. එහෙනම් උඩ තියෙන ටික නම් කරන්න පුළුවන් මේව ඔක්කොම කර්ණිකා. හොඳට බලා ගන්න. හෘදේ නම් කියමු තියෙන්නේ. මේ තියෙන කර්ණිකා. මේක දකුණු පැත්ත නිසා මේක ගන්නවා දකුණු කර්ණිකාව කියලා. මේක නම් කරන්න පුළුවන් දකුණු කෝෂිකාව කියලා. එතකොට එහෙනම් මේ ගාම බලා ගන්න එහෙනම් උඩ තියෙන්නේ කර්ණිකා පල්ලෙහා තියෙන මොනවද එහෙනම් කෝෂිකා යුගලක් තියෙන්නේ හරිද එතකොට උඩ තියෙන්නේ කර්ණිකා පල්ලෙහා තියෙන්නේ කෝෂිකා ඊට පස්සේ මේ පැත්තේ එක නම් කරගන්න පුළුවන් මේක වම් පැත්ත මේකත් හැකි වම් කර්ණිකාව මේකත් හැකි වම් කෝෂිකාව කියලා ගන්න පුළුවන්. එතකොට එහෙනම් මේ තමයි හෘදයේ තියෙන ප්‍රධාන කොටස් ටික. එතකොට එහෙනම් වම් කර්ණිකාව, වම් කෝෂිකාව, දකුණු කර්ණිකාව, දකුණු කෝෂිකාව කියන ඔන්න අපි නම් කරලා ගත්ත කොටස් ටික. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මේකෙන් හට ගන්න ඊට පස්සේ රුධිර වාහිනිය නැත්නම් ඊට පස්සේ සාකච්ඡා කරන්න තියෙන්නේ. හොඳට බලන්න මේකේ තියෙනවා වම් කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙනවා මෙන්න මේ වගේ බට හතරක්. හරිද? ඊට පස්සේ බඩ දෙකක් කියලා මේ ගොඩක් වෙලාවට ගන්නෙ ඊට පස්සේ මේකට සම්බන්ධ බඩ දෙකක් තියෙනවා හරිද මෙතනින් ගමුකෝ මේ උඩ අතර සම්බන්ධ වෙච්ච බටේ අපි කියනවා උත්තර මහා ශිලාව කියලා එතකොට ඒක උත්තර නම් මෙතනින් පල්ලෙහාට මෙහෙම එනවා මේ සිදුර හා සම්බන්ධ මේ ගන්න පුළුවන් උත්තර අදර මහා ශිලාව ඔන්න එතකොට බලා ගන්න කොහොමද ආවේ කියලා. එතකොට හෘදේ කාමර 4කින් සමන්විතයි කියලා කිව්වා. එතකොට එහෙනම් වම් කර්ණිකාව වම් කෝෂිකාව ඊට පස්සේ දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව කියලා නම් කරලා ගත්තා. හරිද? එතකොට එහෙනම් මේ විදිහ නම් කරලා ගත්ත වම් කර්ණිකාව වම් කෝෂිකාව ඒකට සම්බන්ධයෙන් රුධිර වාහිනිය මොනවද කියලා තමයි ඊට පස්සේ මෙතන සාකච්ඡා කරන්න බලන්නේ. හරිද? ඊට පස්සේ බලන්න මේකේ තියෙන වම් කර්ණිකාව වම් කෝෂිකාව ඊට දකුණු කර්ණිකාව දකුණු කෝෂිකාව ගත්තොත් එහෙම මේකේ මම ඉස්සල්ලාම දකුණු කර්ණිකාව
දකුණු කර්ණිකාවෙන් හට ගන්නවා උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව. එතකොට මේ උත්තර මහා ශිරාවෙන් ලේ එන්නේ මොලේ ඉඳන් තියෙන ලේ ටික තමයි මේ එන්නේ. හරිද? මොලේ ඉඳන් තියෙන ලේ ටික තමයි මේ පල්ලෙහාට එන්නේ. හරිද? ඊට පස්සේ කකුල් වල මේ පහන කොටස තියෙන උදරයේ අරන් ඉන්නේ මේ අදර මහා ශිරාවෙන්. එතකොට ඇවිල්ලා මේ දකුණු කර්ණිකාව පිරෙනවා. දකුණු කර්ණිකාවෙන් රුධිරය මේ පල්ලෙහාට ගමන් කරනවා. මේ පල්ලෙහාට ගමන් කරන්නේ මේ දකුණු කෝෂිකාව. හරිද? මේ දකුණු කෝෂිකාවෙන් හට ගන්නවා බටයක්. මෙන්න මේ රුධිර වාහිනිය. මම මේක මෙතනින් ගන්නකො මේ විදිහට. මෙන්න මේකෙන් හට ගන්න මේ රුධිර වාහිනිය. මෙන්න මේ රුධිර වාහිනිය අපි හඳුන්වනවා. ඒ කියන්නේ කොහෙන්ද? දකුණු කෝෂිකාවෙන් හට ගන්න එක පුක්තුශීය දමනීය. ඔන්න බලා ගන්න තුන අවස්ථාව. එතකොට මේ උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව මෙන්න මේ කොටස් ටිකත් එක්ක මේක වෙලාවක කට්ටිය නැති ප්‍රශ්න තියෙනවා ගොඩක් විතර. හරිද? ඊට පස්සේ මම මෙතනින් ගත්තේ ආය පාරක් යන උත්තර මහා ශිරාව, අදර මහා ශිරාව මේක සම්බන්ධ වෙනවා. එතකොට දකුණු කර්ණිකාව ලේ වලින් පිරෙනවා. දකුණු කර්ණිකාවේ ලේ ටික ගමන් කරන කොහටද? මේ අදර මහා ශිරාවට. මේ අදර මහා ශිරාවෙන් ඊට පස්සේ අදර මහා ශිරාවෙන් එන රුධිරය මේ සම්පූර්ණ මේ දකුණු කර්ණිකාව පිරලා දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂයෙන් හට ගන්නවා බටයක් මොකද්ද? උක්තුශීය දමනීය. මෙන්න මේ උක්තුශීය දමනීය කෙලින්ම ගමන් කරනවා පෙනහළු දක්වාම ගමන් කරනවා. එතකොට මේ පෙනහළු දක්වාම ගමන් කරලා මේ පෙනහළු වලින් එනවා පිරිසිදු වෙච්ච රුධිරය. අන්න පිරිසිදු වෙච්ච රුධිරය මෙන්න මේ වම් කර්ණිකාවට එනවා බට හතරකින්. හොඳට බලන්න මම ඉතින් විදිහ හදින්නම්. බට හතරෙන් එනවා. මෙන්න මේවට කියනවා උක්තුශීය ශිරා. එතකොට බලන්න එහෙනම් මෙන්න මේ උඩ තියෙන ඒවට උඩ මේ කර්ණිකා යුගලට සම්බන්ධ වෙන්නේ මොනවද එහෙනම්? ශිරා සම්බන්ධ වෙලා තමයි තියෙන්නේ මෙතන. එතකොට කර්ණිකාවට සම්බන්ධ වෙන්නේ මොනවද එහෙනම්? ශිරා සම්බන්ධ වෙලා තියෙන්නේ. ඊට පස්සේ කෝෂිකාවලින් මෙන්න මේ උක්තුශීය ශිරා වලින් එන පිරිසිදු රුධිරය. ඒ පිරිසිදු රුධිරය ගමන් කරනවා මේ වම් කෝෂිකාවට. වම් කෝෂිකයෙන් හට ගන්නවා බටයක්. මේ බටය ඇඟ පුරාම ගමන් කරනවා. ඇඟ පුරාම ගමන් කරනවා නම් මේකට කියනවා සංස්ථානික මහා ධමනි. හරිද? සංස්ථානික මහා සමහරකට ඔයාලට බෝඩ් එක අපහැදිලි දන්නෙත් නැහැ. ලයිට්ස් එක චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙන නිසා. හරි. එතකොට එහෙනම් මේකේ බලා ගන්න ආය පාරක් විනාඩි මතක කරන දැන් දැන් කට්ටිය සහභාගී වෙනවා. දැන් දැන් ඉන්න කට්ටියට තමයි ටක් බලා ගන්න අවස්ථාව මම දුන්නේ. බලා ගන්න. හෘදය වස්තුව කාමර 4යි කියලා කිව්වා. උඩ කාමර දෙක කර්ණිකාකෝ, පල්ලෙහා කාමර දෙක කෝෂිකා කියලා කිව්වා. මේ වම් පැත්ත කියලා තමයි මේ පැත්ත හැදෙන්නේ. මේ පැත්ත වම් පැත්ත කිව්වා. මේක දකුණු පැත්ත කිව්වා. දකුණු පැත්තේ උඩ කර්ණිකාවට සම්බන්ධ වෙලා තියෙන උත්තර මහා ශිරාව හිසේ ඉඳන් රුධිරය රැගෙන ඒමට පාද සහ පහළ කොටස් රුධිරය රැගෙන එන්න තියෙනවා මොකද්ද? අදර මහා ශිරාව. එතකොට මේකට එන්නේ සම්පූර්ණයෙන්ම අපිරිසිදු රුධිරය. අපිරිසිදු රුධිරය මෙන්න මේ කපාටේ මේ පල්ලෙහා මොකද වෙන්නේ? දකුණු කෝෂිකාවට එනවා. දකුණු කෝෂිකාවෙන් හට ගන්නවා සුවිශේෂී බටයක් කුකුෂීය දමනීය. මෙන්න මේ කුකුෂීය දමනීය මොකද වෙන්නේ? ඒකේ අපිරිසිදු රුධිරය සම්පූර්ණයෙන්ම අරන් යනවා කෙලිම කොහෙද? පෙනහළු දක්වාම රැගෙන එනවා. එතකොට පෙනහළු දක්වාම මේ රුධිරය රැගෙන ගිහිල්ලා ඊට පස්සේ මොකද පිරිසිදු කරලා මෙන්න මේ කුකුෂීය ශිරා වලින් මොකද වෙන්නේ? ආය වම් කර්ණිකාවට එනවා. මේ වම් කර්ණිකාවේ තියෙන 100%ක්ම පිරිසිදු රුධිරය. එතකොට මේ වම් කර්ණිකාවේ තියෙන පිරිසිදු රුධිරය ඒ රුධිරය ඊට පස්සේ මොකද වෙන්නේ? වම් කෝෂිකාව දක්වා එනවා. වම් කෝෂිකාවෙන් හට ගන්නවා මොකද? සංස්ථානික මහා ධමනිය. මේකෙන් ඇඟ පුරාම මේ බටෙන් මොකද වෙන්නේ? ඇඟ පුරාම මොකද වෙන්නේ? පිරිසිදු රුධිරය අරන් යාමක් සිදු වෙනවා. හරිද? මේ තමයි හෘදය. එතකොට එහෙනම් මෙන්න මෙතන තියෙනවා කපාට දෙකක්. කපාට කියලා කියන්නේ රුධිරය ආපස්සට ගන්න එක සම්පූර්ණයෙන් වළක්වන්න. මෙන්න මෙතන තියෙන මේ කපාට දෙකට කියනවා අඩසඳ කපාට.
මේකට කියනවා අඩසඳ කපාට කියලා කියනවා. එතකොට මෙතන තියෙන කපාටයක් ඒ කියන්නේ මේ පල්ලෙහා කෝෂිකාවට රුධිරය ආපහු කර්ණිකරණ එක වළක්වන්න මේක දකුණු නිසා මේක මම මෙහෙම නම් කිරීමක් කරන්නම්. ත්‍රිතුණ්ඩ කපාටය. ත්‍රිතුණ්ඩ එහෙම නැත්නම් ත්‍රිතුණ්ඩ කපාටය කියලා මේක හඳුන්වනවා. හරිද? ඊට පස්සේ මෙතන තියෙන මොකක්ද එහෙනම්? අනිත් කපාටය මේක ද්විතුණ්ඩ කපාටය. මම මේ බෝඩ් එකේ ඉන්න අනින්ද ද්විතුණ්ඩ කපාටය. එතකොට එහෙනම් මේ කපාට දෙක මැද යන ලේසිම ක්‍රමය තමයි මොකක්ද එහෙනම්? මේක දකුණු පැත්ත මේ දකුණු පැත්ත නිසා 3 කියන දකුණු කියන අකුරු තුනක් තියෙනවා. ඒ නිසා 3 තුනේම මැද තියාගන්න පුළුවන්. මෙතන වම් පැත්ත ඒ නිසා වම් කියන අකුරු දෙකක් තියෙනවා. ඒ නිසා ගත්ත එක මොකද්ද? ද්විතුණ්ඩ කපාටය කියලා ගත්තා. හරිද? මෙන්න මේ තමයි හෘදේ කොටස් ටික ඔන්න නම් කරලා ගත්තේ. ඊට පස්සේ යමු මේකේ ඔන්න කොටස් ටික නම් කරගන්න. දැන් මතක් කරලා ඉන්නවනේ කොටස් ටික නම් කරා. මේ සර්දී දික්කඩ පහද රූපේ දැක්කේ. රූපසල ඇසුරෙන් පහද ප්‍රශ්න පිළිතුරු සපයන්න. ABC ලෙස ලකුණු කර ඇති විව නම් කරන්න. අන්න ඒ වලින් ගන්න පුළුවන් මෙන්න මේ හැපෙද බඩ. ටක්නා ලියා ගන්න කුකුෂිය සිරා. ඒ නම් කරන්න කුකුෂිය සිරා. ඒ නම් කරන්න කුකුෂිය සිරා. ඊට පස්සේ මේකේ B නම් කරන්න සංස්ථානික මහා ධමනිය. B නම් කරන්න සංස්ථානික මහා ධමනිය. ඊට පස්සේ ඒකේ C නම් කරන්න පුළුවන් වම් කෝෂිකාව වෙන ගන්න එකක් නේද වම් කෝෂිකාව. D කියන නම් කරන්න පුළුවන් උත්තර මහා ශිලාව. D නම් කරන්න පුළුවන් උත්තර මහා ශිලාව. හරි. එතන රූපේ පොඩ්ඩක් අපහැදිලි බවක් තමයි තියෙන්නේ. ඔය C සහ X කියනකොට ඊට පස්සේ ගැටලුවක් වෙනවා නම් කරන්න ගියාම කවන්නේ අපි වෙන විදිහකට ඒක නම් කරලා ගමුකෝ. මම C කියලා කියේ මොකද්ද? එහා පැත්තේ තියෙන වම් කෝෂිකාව තමයි නම් කරේ. එතකොට X හරි ගැටලුවක් නැහැ. ගන්න පුළුවන්. ඊට පස්සේ අහලා තියෙනවා D නම් කරාම උත්තර මහා ශිලාව කියලා. රෝම ඉලක්කම් 2 C හි කෘත්‍ය කුමක්ද සරලව පැහැදිලි කරලා ලියන්න. C වල කෘත්‍ය තමයි මොකද වෙන්නේ? මේක බලන්න ඔය y කාම්බරයට වැඩිය බලන්න x කාම්බරයේ මොකද වෙන්නේ ප්‍රමාණය කුඩායි. ඒ කියන්නේ මොකද එහෙනම් x කාම්බරයේ කුඩා වෙලා තියෙන්නේ වැඩි පීඩනයක් ලොකු ප්‍රෙෂර් එකක් දීලා මොකද වෙලා තියෙන්නේ නම් රුධිරය ඇඟ පුරාම පොම්ප කරන්න. එහෙනම් මේ ගන්න පුළුවන් C හි කෘත්‍ය කුමක්ද පැහැදිලි කරලා ලියන්න පිරිසිදු රුධිරය සංස්ථානික මහා ධමනය ඇතුළු කිරීම. පිරිසිදු රුධිරය සංස්ථානික මහා ධමනය ඇතුළු කිරීම. පිරිසිදු රුධිරය සංස්ථානික මහා ධමනය ඇතුළු කිරීම. ඊට පස්සේ x වලින් අහලා දෙනවා x කෘත්‍ය කුමක්ද? x වලින් ගන්න තියෙන නමයි මේ තියෙන නම් කරලා තියෙන x කියන දේ නම් කරලා තියෙන්නේ මෙන්න මේ බිත්තියේ තියෙන හෘදයේ තියෙන පේශි. ඒතකොට එහෙනම් මේකෙන් කරන්න පුළුවන් කාර්යය තමයි වැඩි පීඩනයක් යටතේ ලියන්න එහෙනම් x කියන එක නම් කරන්න පුළුවන් පේශි මගින් රුධිරයට වැඩි පීඩනයක් ලබා දීම. Hey there. Subscribe to my channel. And also press this bell icon. ඊට පස්සේ නීරෝගී කෙනෙකුගේ සාමාන්‍ය උදර පීඩනය කොපමණද? මෙන්න මේක ඔයාගේ අචුපතේ තියෙනවා. මම මේ අචුපත ගත්තා ඔයාලට පැහැදිලි කරන්නට.
මෙන්න මේ අචුවතේ පිටු අංක 109 දාලා තියෙනවා රුධිර පීඩනය කියලා. මේකේ දාලා තියෙනවා සුවිශේෂී අංකයක් මෙන්න මෙහෙම. මම මේ කොටස මකන්නම් නැත්නම් මට ඊට මදි නම් මේක කරගෙන යන්න. මෙන්න මෙහෙම දාලා තියෙනවා 120 හරස්ලා 80 mmHg කියලා දාලා තියෙනවා. හරිද? මේකේ අදහස් වෙන්නේ මෙතන එක ඉලක්කම රසදිය මිලිමීටර 120යි 180යි අතර. හරි මේකේ මේ දත්තා ගියන්ට ඊට පස්සේ ප්‍රශ්නෙදී අපිට ආය හම්බ වෙනවා ගැටලුවක් නැහැ. එතකොට දාගන්න 120 80 mmHg කියලා දාගන්න. ඊට පස්සේ එක් හෘද ස්පන්දනයක් සම්පූර්ණ වෙන මිනිස් හෘදයේ සිදුවන ප්‍රධාන සිදුවීම් මොනවද පැහැදිලි කරන්න. අන්න එක තමයි මම ඔයාලට මෙතන පැහැදිලි කරන්න ගත්තේ. එක් හෘදය යහලා තියෙන මොකද්ද මේ? එක් හෘද ස්පන්දනයක් සම්පූර්ණ වෙන මිනිස් හෘදයේ සිදුවන ප්‍රධාන සිදුවීම් මොනවාද? එක හෘද ස්පන්දනයක් සිදු වෙන්න මෙන්න මේ අවස්ථා තුනක් තියෙනවා. එකක් කර්ණිකා ආකුංචය, තව එකක් කෝෂිකා ආකුංචය, කර්ණික කෝෂික විස්තරණය. මෙන්න මේ ඔයාලගේ අචුපතේ 168 පිටුවේ තියෙනවා. තිරකට අක්කාලා ගන්න පිටු අංක 168. හරිද? හරි. ඔන්න ඕකේ තියෙනවා විස්තරය. කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය, කර්ණීය කෝෂික විස්තරය. අන්න ඒ අවස්ථා තුන ඊට පස්සේ මම රුධිර පීඩනයත් එක්ක මොකද්ද වෙන්නේ කියලා පැහැදිලි කරලා දෙන්නම්. හරි. මේකේ අවස්ථා ටික තමයි අහලා තියෙන්නේ. මොනවද පැහැදිලි කරලා ලියන්න. ලියන්න එකක් කෝෂික ආකුංචය, කෝෂික ආකුංචය. තව එකක් කර්ණිකා කුංචය, කෝෂිකා කුංචය, කර්ණිකා කුංචය. තව එකක් කර්ණික කෝෂික විස්තරය. කර්ණික කෝෂික විස්තරය. හරි මම මේ කොටස පොඩ්ඩක් පැහැදිලි කරන්න මෙන්න මෙහෙම තවත් සමහර කට්ටිය ඉනවා ක්ලාස් එකට. හරිද? මේකේ 168 පිටුව තියෙනවා නම් පුතේ අචුව තියෙනවා නම් පොඩ්ඩක් ගන්න එකේ මේ හෘද චක්‍රය කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. පුතේ හෘදය තප්පර විනාඩියක් ගත්තොත් එහෙම දැන් විනාඩියකට තප්පර 60ක් තියෙනවනේ. ඒ වුණාට විනාඩියකට මේක 72 වාරයක් මොකද වෙන්නේ? මේක සංකෝචනය වෙනවා ඉහිල වෙනවා. මෙන්න මේක තමයි අපි කියන මොකක් කියලාද? හෘද ස්පන්දන ශීඝ්‍රතාවය කියලා කියන්නේ. මේක අඩු වෙලා හරියන්නේ නැහැ, මේක වැඩි වෙලා හරියන්නේ නැහැ. සාමාන්‍ය මට්ටමේ තියෙනවා. විනාඩියක් කියද්දී 72 වාරයක් මේක මේ විදිහට ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඊට පස්සේ අහනවා හෘද චක්‍රය කියලා ඔන්න බලන්න මේක තියෙනවා. අහගන්න. හෘද ස්පන්දනයකදී හෘද කර්ණිකා දෙක සංකෝචනය වෙනවා. සංකෝචනය කියන්නේ හැකිලෙනවා. සංකෝචනය වන විට හෘද කෝෂිකා දෙක එකවර ඉහිල් වේ. ඊළඟට හෘද කෝෂිකා දෙක සංකෝචනය වන විට කර්ණිකා දෙක ඉහිල්ලේ. එතකොට මොකද වෙන්නේ? කෝෂිකා දෙක හැකිලනකොට මොකද වෙන්නේ? කර්ණිකා දෙක ඉහිල්ලෙනවා, දිගහැරෙනවා. කෝෂික සංකෝචනය අන්න හරි. මේ කෝෂිකා ටික හැකිලන එක තමයි කියන්නේ කෝෂික ආකුංචය. ඔන්න එතකොට හම්බ වෙන වචනයක් මොකක්ද එහෙනම්? අහගන්න හරියට කෝෂික ආකුංචය. මම අච්චුපතෙන්මයි ගත්තේ, වෙන කොහෙන්වත් ගත්තේ නැහැ. වඩ දෙක තේරුම් කරලා දෙන්න. හරිද? එතකොට එහෙනම් මොකද වෙන්නේ? මේ කෝෂිකා දෙක සංකෝචනය හැකිලන එක තමයි කියන්නේ මොකද? කෝෂික ආකුංචය කියලා කියන්නේ. එතකොට කර්ණිකා සංකෝචන මොහොත තප්පර 0.4ක් කෝෂිකාත් කර්ණිකාත් ඉහිල් වී වේගයේ පවතී. මෙම අවස්ථාව කර්ණීය කෝෂික විස්තරය. ඔන්න එතකොට ආය හම් වෙන වචනයක්. එහෙනම් කෝෂිකා දෙක, කෝෂිකාවේ පල්ලෙහා තියෙන කෝෂිකා දෙක හැකිලන එක තමයි කියන්නේ මොකක්ද එහෙනම්? කෝෂික ආකුංචය ලෙසද කර්ණිකා සංකෝචනය වීම. එතකොට එහෙනම් උඩ කර්ණිකා දෙක, හෘදයේ උඩ කර්ණිකා දෙක හැකිලන එක අන්න එක කියන මොකද්ද? කර්ණික ආකුංචය. කර්ණික ආකුංචය.
මම කොහෙන්වත් තේරුම් ගන්න ගත්තේ නැහැ කට්ටිය අචෝද මේක හොඳට මේක තියෙනවා මේ වචන දෙක තමයි දන්නතෝ තියෙන්නේ ආකුංචය හරිද එතකොට එහෙනම් බලන්න කෝෂික ආකුංචය කියලා කියන්නේ කෝෂිකා දෙක හැකිලෙන එක කෝෂික ආකුංචය කර්ණිකා දෙක හැකිලෙන එක මොකද එහෙනම් කර්ණික ආකුංචය කියලා හැදෙනවා ඒක කර්ණිකා දෙක හැකිලෙන එක ඊට පස්සේ තව එකක් තියෙනවා මොකද්ද කර්ණික කෝෂික විස්තාරය කර්ණික කෝෂික විස්තාරය හරිද බලන්න හරියටම එහෙනම් කෝෂිකා දෙක හැකින එක මොකක්ද එහෙනම් කෝෂිකා කුංචය කර්ණිකා දෙක හැකින එක කර්ණිකා කුංචය කර්ණික කෝෂික විස්තාරය කියන එක මෙන්න මේක හඳුන්වලා දෙනවා මෙන්න මෙහෙම බලන්න කර්ණිකා කෝෂිකා ආකුංචයෙන් පසු සුළු මොහොතක් තප්පර 0.4ක් කෝෂිකාත් කර්ණිකත් ඉහිල් වී වේගය පවතිනවා එතකොට මොකද වෙන්නේ මේ දෙන්නම තප්පරයකින් 0.4 කාලයක් මොකද වෙන්නේ ඉහිල් වෙලා තියෙනවා ඒ කියන්නේ සැහැල්ලු වෙන වෙලාවක් වේග වෙන වෙලාවක් මෙම අවස්ථාව තමයි කියන්නේ කර්ණික කෝෂික විස්තාරය උදේ මෙන්න මේක තමයි භයානකම එක ඒ කියන්නේ තප්පර කොච්චරද තප්පර මම එහෙම ගන්නම් මෙන්න මේ 0.4ට වඩා මෙයා මොකද වෙන්නේ වැඩි වෙලාවක් තප්පර 0.4ට වඩා වැඩි වෙලාවක් ගත්තොත් මොකද වෙන්නේ මේ හෘදය වස්තුව සදාකාලික මොකද වෙන්නේ අන්න විවේකීව ඉන්නවා ඒ කියන්නේ පුද්ගලයා මොනවා වෙනවද එහෙනම් මරණයටපත් වෙනවා කියන එක එහෙනම් මෙන්න මේ කර්ණික කෝෂිකා දෙක විස්තාරය කර්ණික කෝෂික විස්තාරයේදී මොකද වෙන්නේ මේක විවේකීව ඉන්න එක තමයි භයානකම අවස්ථාව ඒ භයානකම අවස්ථාවේ මොකද වෙන්නේ එහෙනම් මෙන්න මේ තප්පර 0.4ක් වෙනවා 0.4ට වඩා වැඩි වුණොත් මොකද වෙන්නේ මේක අතිශය භයානක අවස්ථාවක් ඒ කියන්නේ පුද්ගලයා මොකද වෙන්නේ මරණයටපත් වෙනවා කියන එක එතකොට මේ කාල දක්වලා තියෙනවා මෙන්න මෙහෙම කෝෂිකා ආකුංචිය තප්පර 0.3යි මෙහාට දෙනවා ඊට පස්සේ මොකද්ද තප්පර 0.1යි තප්පර 0.1යි හරිද මම මේ යන්නේ සුවිශේෂී හැඩයක් වලට අඳින්නයි මේ පැහැදිලි කරන්න හදන්නේ අච්චුපතේ මේ හැඩය තියෙනවා මෙන්න මේ වගේ හැඩයක් මේක නම් කරලා දෙනවා අච්චුපතේ මම ගන්නම් P කියලා ගන්නවා Q කියලා ගන්නවා ඊට පස්සේ R S T හරිද ඊට පස්සේ මෙන්න මේ P අවස්ථාව මෙන්න මේ P අවස්ථාවෙන් දක්වලා දෙන මෙන්න මේක තමයි මොකද්ද මේ කෝෂික ආකුංචි කර්ණික ආකුංචිය කියලා කියන්නේ කර්ණික ආකුංචිය කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාව. ඔයාලා දැකලා ඇති ඕක මේ අම්මලා එහෙම කියන EGC පටියක් කියලා කියනවා. අන්න ECG පටියක තමයි මේ දක්වලා තියෙන්නේ. එතකොට බැරි වෙලාවක් හරි මේක මෙහෙම ඉහළට එස වෙන්නේ නැතුව කන්නේ ඉරක් ආවා කියලා කියන පුද්ගලයා මොකක් කියලා කියන්නේ නම් මරණයටපත් වෙලා කියන එක තමයි මේකෙන් දක්වලා දෙන්නේ. ඊට පස්සේ QRS මෙන්න මේ සෙට් එක. මම මෙතන එහෙන් ගන්නම ලීසි දුන්න. QRS කියන එක තමයි දක්වලා තියෙන්නේ මොකද්ද? කෝෂිකා ආකුංචය. QRS කියන එක. ඊට පස්සේ මේකේ දක්වලා තියෙනවා එහෙනම් T වලින් දක්වලා තියෙන්නේ මෙන්න නිවිවේකීව ඉන්න අවස්ථාව. තප්පර 0.4. එහෙනම් මේ T එක තමයි සම්බන්ධ වෙන්නේ කවුද එහෙනම්? මෙන්න මෙතෙන්ට. හරිද? මේ තමයි ECG පටියක තියෙන සම්පූර්ණ දත්ත ටික. හරිද? මෙතන තියෙනවා QRS කියලා කියන්නේ ගොඩක් එස වෙන එක තමයි දක්වලා තියෙන්නේ මොකක්ද එහෙනම් කෝෂිකා ආකුංචය. මම කොහෙන්වත් ගත්තේ නැහැ මේ විස්තර ගත්තේ ඔක්කොම ඔයාගේ අච්චු පොතෙන් එහෙනම්. එහෙනම් පොඩ්ඩක් බලන්න එහෙනම් මම මේ අච්චු පොතෙන් අරන් ඔයාලට පැහැදිලි කරා. මෙන්න මේකයි මේකේ තියෙන සරලම දේ. හරිද? පුද්ගලයෙකුගේ හෘද ස්පන්දන නිස්පන්දන ක්‍රියාත්මක වෙනවද කියලා බලන්න තමයි මෙන්න මේ ECG පටියක් ගන්නෙ. හරිද? මේකේ සම්පූර්ණ දෙන කෝෂිකාවල හැකිලෙන විදිය. කර්ණිකා හැකිලෙන විදිය. ඊට පස්සේ කර්ණිකා දෙක කෝෂිකා දෙකයි මේ සම්පූර්ණ නිදහස් වෙලා ඉන්න වෙලාව. අන්න ඒක තමයි මේකෙන් දක්වලා තියෙන්නේ. එහෙනම් මේ P වලින් දක්වලා තියෙන්නේ මොකද? කර්ණිකා දෙක හැකිලා තියෙන වෙලාව. ඊට පස්සේ මොකද? QRS වලින් දක්වලා තියෙන්නේ මොකද්ද එහෙනම්? මේ කෝෂිකා දෙක මොනවද වෙලා තියෙන්නේ? හැකිලා තියෙන විදිය. සංකෝචනය. ඊට පස්සේ මෙන්න මේ T වලින් දක්වලා තියෙනවා මොකද එන්නේ? කර්ණිකා කෝෂිකා විස්තාරය. ඒ කියන්නේ එයා විවේකීව ඉන්න වෙනවා. මේක විවේකීව තප්පර 0.4යි ඊට වඩා වැඩි වුණොත් මොකද අනිවාර්යෙන් පුද්ගලයා මරණයට පත් වෙනවා. හරිද? මේ තමයි ECG එක. එතකොට ECG එකෙන් පෙන්නන්නේ එහෙනම් මොනවද? කෝෂිකා සංකෝචනය,
කර්ණිකා සංකෝචනය ඒ දෙක මොනවා වීමත් වෙනවා ඉහිල් වීමත් තමයි මේ දක්වලා තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. හරියට ECG එක බලාගත්තා නම් හරි. අනිත් එක තමයි ඔක පටන් ගත්තේ ඇඟ පුරා රුධිරයේ ගමන් කරන කොච්චරද 120 80ක් අතර. මේ අගය තියෙනෝනේ ඊට වඩා අඩු වෙලා හරියන්නේ නැහැ ඊට වඩා වැඩි වෙලා හරියන්නේ නැහැ. වැඩි වුණොත් අපි කියනවා මොකද ප්‍රෙෂර් කියලා කියනවා. අඩු වුණොත් කියනවා මොන ප්‍රෙෂර් කියලාද? ලෝ ප්‍රෙෂර් කියලා කියනවා. ආච්චි අම්මලාම 100 එහෙම බෙහෙත් බොන්නේ ලෝ ප්‍රෙෂර් කියලා හයි ප්‍රෙෂර් කියලා කියන්නේ මෙන්න මේවා තමයි. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ தත්ත වලට යමු. හරිද? ඊට පස්සේ එක් හෘද ස්පන්දනය සම්පූර්ණ මිනිස් හෘදයේ සිදුවන ප්‍රධාන සිදුවීම් මොනවද පැහැදිලි කරන්න හරි. ඊට පස්සේ ඊහි රුධිරය වඩා බීහි රුධිරයේ වෙනස්කම්. කොහොම බලන්නේ ඊහි රුධිරයට වඩා බීහි රුධිරයේ තියෙන වෙනස්කම්. ලියන්න පුළුවන් ඊහි රුධිරයේ උත්තරේ ගන්න ඊහි රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහළ මට්ටමක ඇත. නමුත් බීහි රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුය. ඊට පස්සේ ආය ගන්න පුළුවන් ඊහි රුධිරය කියලා කියන්නේ ඇඟ පුරාම යන එක. ලියන්න ඒක නම් ඔක්සිජන් සාන්ද්‍රණය අඩුය. ඊහි රුධිරයේ ඔක්සිජන් සාන්ද්‍රණය අඩුය. බීහි රුධිරයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය අඩුවේ. හරි. ඊට පස්සේ ගන්න පුළුවන් පතුරු දිරාණු අඩංගු හිමොග්ලොබින් 1 එක නිපදවීමට අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය නම් කරන්න. යකඩ. ඊට පස්සේ ඔබ දන්නා රුධිර රෝග දෙකක් ලියන්න. එකක් ගන්න පුළුවන් ලියුකේමියාව, හිමොෆීලියාව. ඊට පස්සේ B කොටස හිමොග්ලොබින් වල අඩංගු ඔබ ඉහ සඳහන් කළ මූලද්‍රව්‍ය යපස් වර්ග දෙකක් නම් කරන්න. යපස් වර්ග දෙකක් ඕනේ. එකක් තමයි ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ හීමටයිට්. ඊට පස්සේ අහලා තියෙනවා පොඩි ප්‍රශ්නයක්. ඉහ සඳහන් මූලද්‍රව්‍යයෙන් තන බෝලයක් ළමයෙකු විසින් පහළ සිට ඉහළට විසිකරන ලදී. පහළ ඉඳන් කොහාටද ඉහළට? බෝලයේ ආරම්භක වේගය 40 ms ශ්‍රේණියක නම් ඒ ඉහළදී නිශ්චලතාවයෙන් පැමිණීම තත්පර 40ක නම් චලිතද ප්‍රවේගකාර ප්‍රස්ථාරය අදින්න. එතකොට මේ අහලා දෙන්නේ මොකක්ද එහෙනම්? ප්‍රවේගකාර ප්‍රස්ථාරය. හරිද? Hey there. Subscribe to my channel. And also press this bell icon. ප්‍රවේගකාර ප්‍රස්ථාරය පුතේ අදිනකොට මම ගොඩක් දවසින් ගත්ත ප්‍රවේගකාර ප්‍රස්ථාරය. මේ පැත්තේ කාලය ඕනේ. කාලය S තත්පර. ඊට පස්සේ මේ පැත්ත මොකද්ද? ප්‍රවේගය. ප්‍රවේගය හැම ඕනේ. ඒකකය ms ශ්‍රේණියක. මෙතන බිඳුව. මේ විදිහට අක්ෂර අනිවාර්යයෙන් නම් කරලා තියෙන්නට ඕනේ. නැත්නම් වැරදි. අහලා තියෙන මොකද්ද? ඒ සඳහන්
මූල ද්‍රව්‍යයෙන් තන බෝලයක් ළමයෙකු විසින් පහළ සිට ඉහළට විසි කරයි. බෝලයේ ආරම්භ වේගය 40යි. එතකොට මෙන්න මෙතන 40. ඊට පස්සේ 40 ඉඳන් මොකද වෙන්නේ? ඉහළට යන්නේ 15 ඉඳන් ඉහළ විසි කරනවා. ඉහළ විසි කරාම මොකද වෙන්නේ? වේගය එන්න මොකක් වෙන්න පටන් ගන්නවද? අඩු වෙන්න පටන් ගන්නවා. වේගය එන්න අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට එහෙනම් මේක බිඳුව දක්වා පත් වෙනවා. ඒ සඳහා කාලය දීලා තිනවා තප්පර 4ක්. මෙන්න තප්පර 4ක්. නම් චලිතද ප්‍රවේග කරන පස්තන අරින්න. අන්න කතාව බිඳුව ඉඳන් 4 දක්වා ආවා ප්‍රවේගය 40යි. එතකොට ටක් ගන්න. Hey there. Subscribe to my channel. And also press this bell icon. Hey there. Subscribe to my channel. And also press this bell icon. මේකේ මේ අක්ෂ ඕනේ ප්‍රවේගය ඕනේ මෙතන 40 ඕනේ 40.4 ඊට පස්සේ එහා පිටිය අහලා තියෙනවා එම කාලය තුල බෝලයේ ගමනට දුරස හොයන්න පුළුවන් ලේසියෙන්ම මේ ත්‍රිකෝණයේ වර්ගඵලය ගමන් කළ දුර සමානයි ආධාරකය 4යි ලම්බ උස 4යි 40යි බෙදුව දෙකකින් මීටර 80යි Hey there. Subscribe to my channel. And also press this bell icon. එතකොට මේකෙන් අදහස් වෙන්නේ කොහොමද? පසුගිය මිලිමීටර 120 80 අතර තියෙනවා කියලා. හරිද? ඊට පස්සේ අපි ECG එකක් ගැන පැහැදිලි කිරීමක් කරා. ECG එකක් කියලා කියන්නේ කර්ණිකා ආකුංචය, කර්ණිකා ආකුංචය, කෝෂිකා ආකුංචය, ඊට පස්සේ මොකද වෙන්නේ? කර්ණිකා කෝෂිකා විස්තාරය. හරිද? මේක තප්පර 0.4ක් කියලා කිව්වා. මේ 0.4 වැඩිපුර ගියොත් මේක හරි භයානක අවස්ථාවක් කියලා ඔන්න පැහැදිලි කිරීම කරා. ඒ සියල්ලම දැන් ඔන්න අවසන් කරලා. ඊට පස්සේ ප්‍රවේග කාලය හා සම්බන්ධ ප්‍රශ්නාවලිය දුන්න මතක් කරලා ගත්තා. දැන් පෙන්නන්නේ එහා පිටුව. හරිද? මෙන්න මේ එහා පිටුවේ තියෙනවා හොඳ ප්‍රශ්නයක්. විනාඩි 2කින් උත්තර ටික අරගෙන යන්න පුළුවන් ප්‍රශ්නාවක් තියෙනවා. හරිද? එන්න මෙහාට. මේක අහලා දෙන ප්‍රභාසංශ කියන කුමක්ද? මේකෙදි බලාපොරොත්තු වෙන වචනයක් තියෙනවා හරිත ශාක කියලා. ලියන ටක් ගන්න තියෙනවා හරි දා ගන්න. හරිත ශාක තුල ආහාර නිෂ්පාදනයේ ක්‍රියාවලියයි. 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 ඊට පස්සේ මෙම ක්‍රියාවලිය සෑදෙන ප්‍රධාන ඵලය කුමක්ද? ප්‍රධාන ඵලය ග්ලූකෝස්. අතුරු ඵලය කියන්නේ ඔක්සිජන්. ඊළඟ තුන්වෙනි එක ප්‍රභාසස්ත්‍ර ක්‍රියාවලියේදී ඔබ සඳහන් කළ අතුරු ඵලය පිටවන්නේ දේ සොයා බැලීමන සුසු වැටුමක් නම් කර සරණක් අඳින්න. එකපාරින් ගන්න හැකි. මේකට ගන්න පුළුවන් හොඳම එක තමයි ජල ශාකයක් ගන්න. මෙන්න ගත්ත වීදුරු කුණීරයක් ගත්තා. ඊට පස්සේ වීදුරු කුණීරයක් අරන් මේ ගොඩක් ඇයිසි මේව ජල වඳුනක් ගන්න. ජල වඳුනක් අරගෙන ඊට පස්සේ මේකට දාන්න ජල ශාක. දාන මේ විදිහට හිර කරගන්න. හිර කළා මේ ඉතින් වීදුරු කුණීරය මේ උඩින් දාන්න මෙන්න මේ විදිහට. වායු සරාවක් එහෙ නැත්නම් කැකෑව නලයක් මම මෙතන ගන්න ලොකු එකක් ගන්නම්කෝ මේ තියෙන්නේ කැකෑරු නලය ඊට පස්සේ මේක සම්පූර්ණයෙන් පුරවනවා ජරයෙන් මේ තියෙන ජල බීකරේ ජල බීකරය ඊට පස්සේ මේ තියෙනවා
ජල ශාක. ජල ශාක මේ ගත්ත හැකි වීදුරු කුණියලය. ඊට පස්සේ මෙන්න මෙතන එකතු වෙන මොන වායුවද? O2 වායුව. අඩුපාඩු හරි ගස්ස ගන්න. Hey there. Subscribe to my channel. And also press this bell icon. ඊට පස්සේ මොකද වෙන්නේ? මෙතන එකතු වෙච්ච වායුව මේ නලය හොම උඩ අරගෙන මේක තුල ඇතුල් කරන මොකද්ද? පුලියම් කියලා. ඒ පුලියම් කියලා ඇතුල් කරලා පස්සේ පුලියම් කියලා හොඳට දැලෙනවා නම් මෙතන එකතු වෙලා තියෙන මොන වායුවද එහෙනම්? ඔක්සිජන් වායුව. එතකන් ටක් ගන්න. විනාඩි 2යි. උපේන ගන්න දැන් සම්බන්ධ වෙච්ච කට්ටිය දෙවෙනි ප්‍රශ්නේ තුන්වෙනි එක. බලන්න ඊට පස්සේ හතරවෙනි එක ශාක පත්‍රයක පිෂ්ඨයේ නිපද වී තිබේදයි සොයා බැලීමේදී පරීක්ෂණයකදී පහසු දහම් පියවර සිදු කිරීමට හේතුව ඒ ඉදිරියට යන්න. ශාක පත්‍රයේ ජලය තැන්වීම සෛලජීවී කිරීමට. ඊට පස්සේ තැම්බූ පත්‍රය ජලතාවය තුළ බහා ඇති මදිසාරය තැන්වීම ලියන්න. හරිතක් පද ඉවත් කර දැමීමට. ඊට පස්සේ මධ්‍යසාර ද්‍රාවණ ඉවතරගෙන ජලයෙන් සේදීම. මධ්‍යසාර ඉවත් කර යැවීමට. මධ්‍යසාර ඉවත් කර යැවීමට. डी කොටස පත්‍රය තෙද මාතු කර ඒ මත අයිඩීන් ද්‍රාවණය එක් කිරීම. තෙද මාතු කරනවා කියලා කියනකොට මොකද? මේක ශාක පත්‍රය හොඳට පේපර් සර්ව් එක තියලා මේකේ තෙත අයින් කරනවා. හරිද? තෙද මාතු කර ඒ මත අයිඩීන් දාන්න හේතුව තමයි ජලයට අයිඩීන් වැටෙනවා කියලා කියන්නේ ඒක සමහරට ඒ අයිඩීන් බිඳුව ඉවත් වෙලා යන්න පුළුවන් ජලයත් එක්ක. ඒ නිසා ශාක පත්‍රයේ මතටම හරිද අයිඩීන් එක්කන ඕන නිසා තමයි තෙද මාතු කරන්නේ. කියන්නේ නම් ශාක පත්‍රයේ මතටම අයිඩීන් බිඳු හෙලීමට ඊට පස්සේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලිත රස සමීකරණය ලියන්න. හරි එන්න මෙහාට අත් දාන්න. ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තුලිත රසායන සමීකරණය එන්න මෙහාට. දැන් ඔය කටපාඩමේ තියෙනවා 6යි CO2 මම තුලිත කරලා ලියන්නම්. 6යි H2O ඊතලය උඩ ඉරුවෙලිය ඊතලෙන් පල්ලෙහා හරිතක් පද C6යි H12යි O6යි 6යි O2. ඊට පස්සේ ශාක පත්‍රයක සිදුවන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලියේදී
කර්මාන්ශාලාවක් සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලියට සමකොළහොත් ඒ පහස දහන් කොටස් වල ගැළපෙන දේ ඉදිරිය යන අමුද්‍රව්‍ය ගන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් ජලය. කාබන් ඩයොක්සයිඩ් ජලය. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර වල ගන්න පුළුවන් මොනවද? හරිත ලව. හරිත ලව. ඊට පස්සේ ඉන්ධනයේ විදිහට ගන්න පුළුවන් හිරු එළිය. හරි ඊට පස්සේ තුන්වෙනි ගාන තියෙනවා මම තුන්වෙනි ගානේ මේ අවසානයේ එක කොටස කරන්නේ නැහැ. මොකද හේතුව ඔයාලට තව කොටසක් තියෙනවා ඒකෙත් මම පැහැදිලි කරලා ගන්න ඕනේ උතර මොකද එන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක සිදුවීම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදුවීම ඕක දැන් අපි 10 වසරේ කරලා දැන් මෙලෝදියක් මතක නැතිද ඔයාලට. ඒ නිසා ඒකේ වෙනම ගානක් දානවා 8 වෙනි පේපර් එකට. දැන් ඔය දැන් 5 ඉවරයි මේ 6 යන්නේ 7 ඊට පස්සේ 8 වෙනි පේපර් එක. 8 වෙනි පේපර් එකේ සම්පූර්ණ නේද ඔය කොටස සාකච්ඡා කරලා පස්සේ ඔතනින් ඔය කොටස ඉවරයි. එතකොට සම්පූර්ණ දෙසැම්බර් මාසෙම සම්පූර්ණ පේපර්ස් දෙකක් තියෙන්නේ. එකක් සාකච්ඡා කරනවා අනිත් එක ලිය දෙන්න ඕනේ. අපි දන්නේ දෙසැම්බර් කොට ස්කෝල් පටන් ගන්න පන්ති පටන් ගන්න අවස්ථාව දෙයිද කියලා දුන්නේ නැත්නම් අපිට මේ විදිහට තමයි පුතේ කරන්න වෙන්නේ. ඒ නිසා එතකොට පේපර් සෙට් එකක් ඔයා ලියලා මට ආපහු දෙන්න ඕනේ. අනිත් එක අපි සාකච්ඡා කරනවා. හරිද? හරි. ඒ නිසා 8 වෙනි පේපර් එකේ තියෙනවා තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහනේ ඊතලයේ උඩටද ඊතලයේ පල්ලෙහාටද. තාප අවශෝෂක එක ඊතලයේ උඩටද ඊතලයේ පහළටද කියලා. මෙන්න මේක මේ 10 වසරේ කොටස. ඒ නිසා අපිට ඒක මතක නැත්තම් ආයෙ මේක මතක් කරන්න ඕනේ. මම මෙතන ඉන්නේ මේකේ ගානක් තියලා ගානක්. හරිද? මම මේක වැරදිලා දෙන්නේ මේ ගානම එහෙම් පිටින්ම මම දැම්මා ආයෙ පාරක් 8 වෙනි පේපර් එකට දැම්මා මේක මතක් කරගන්න. ශක්ති සටහනක් කියන්නේ මොකක්ද? තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? තාප අවශෝෂකයක් කියන්නේ මොකක්ද? ඒ ඇසුරින් ශක්ති සටහන අදින්නේ කොහොමද කියන එක තමයි ගන්නෙ. හරි. ඒ නිසා ඒකට යන්න ඉස්සෙල්ලා අපි මුල් කොටස් ටික සාකච්ඡා කරමු. ඒක ලේසියි. රසායනික ප්‍රතික්‍රියාවක් ආශ්‍රිතව තාප විපර්යය සිදුවන බව පරීක්ෂණාත්මක සොයා බැලීමේ ක්‍රියාකාරකම ඔවුන්ට පහත් ද්‍රව්‍ය සපයා ඇත. HCl දීලා තියෙන ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 50. ඊළඟ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ග්‍රෑම් 1ක්, යූරියා ග්‍රෑම් 30ක් හා ජලය දීලා තිනවා. ඊට ක්‍රියාකාර සිදු කිරීමට අවශ්‍ය දේ හැඟෙන ද්‍රව්‍ය කට්ටලය තුල තිබිය යුතු තවත් අත්‍යවශ්‍ය උපකරණ 4ක් ලියන්න. එතකොට මේ ටිකට අමතරව මේව දිය කරගන්න ඊට පස්සේ තමයි මොකදනේ පරිසරයේ තාපය යන එක හානි කරගන්න අන්න ඒ වගේ උපකරණ සෙට් එකක් ඕනේ. එතකොට එනම් බලන්න HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කලවම් කිරුවොත් අනිවාර්යෙන් වාජනීය මොනවයිමක් වෙනවද? යම් තාක් දුරට හත් වීමක් සිදු වෙනවා. එතකොට එහෙනම් මේක තාප අවශෝෂකද තාපදායකද? රත් වෙනවා නම් තාපදායකයි කියලා මම කියනවා. තාපය උරා ගන්නවා නම් මොකද වෙන්නේ? අන්න තාප අවශෝෂකයි. එතකොට ඒක මොකද සීතලයි. එතකොට උපකරණ සීතල වෙනවා. හොඳම උදාහරණ හිතන්නකෝ බිත්ති කපල ගන්න හුණු ටිකක් වතුරේ කලවම් කරන්නකෝ. වාජනීය මොනවා වෙන්න පටන් ගන්නවද? රත් වෙන්න පටන් ගන්නවා. වාජනීය මොනවා වෙන්න පටන් ගන්නවද? හත් වෙන්න පටන් ගන්නවා. මේ හත් වෙන්න පටන් ගන්න හේතුව තමයි මොකද වෙන්නේ? ප්‍රතික්‍රියක වල ශක්තිය. ඔහුටයක් ලොකු සිද්ධියක් හරිද? ඒ තමයි තාපදායකයක ප්‍රතික්‍රියක තියෙනවා ඵල තියෙනවා. ප්‍රතික්‍රියක වල ඵල වල ශක්තිය වැඩි. ඒ නිසා ඒක තාපදායකයි වාජනීය රත් වෙනවා. තව තියෙනවා ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි ඵල වල ශක්තිය අඩුයි. ඒ නිසා පරිසරයෙන් තාපය උරා ගන්නවා. ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා ওই කොටස ටික තමයි ගොඩක් දේවල් තියෙනවා කියන්නේ. එතකොට එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ප්‍රතික්‍රියා කරලා පස්සේ අනිවාර්යයෙන් මොකද වෙන්නේ වාජනීය හත් වෙන්න පටන් ගන්නවා. එතකොට හත් වෙන්න පටන් ගන්නවා මේ හත් වීම හඳුනගන්න උෂ්ණත්ව මානයක් තියෙනවනේ. මේවා කලවම් ගන්න බීකර තියෙනනේ. අන්න ඒව අඩුයි. යූරියා ග්‍රෑම් 30ක් ජලයට කතා කරන්න දෙයක් නැහැ. යූරියා වල ශක්තිය වැඩි. හැබැයි සෑදෙන ඵලයේ මොකද වෙන්නේ ශක්තිය අඩුයි. ඒ නිසා පරිසරයේ ශක්තිය මක්කල ගන්නවද? ඇදලා ගන්නවා. යූරියා ජලය දී කරනවා නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එහෙනම් මේක උපකරණ ඕනේ මේ ගන්න නම් බීකරයක්. බීකර උෂ්ණත්වමාන මිනෝසරා තුලා. ඒ තුලා මොකද සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ගිරා ගන්න. බීකරයක් තුලාවක් උෂ්ණත්වමානයක්
ඊට පස්සේ මෙයා තුන්වෙනි පිටුවට එහා පිටුවට. ඒ හා B ප්‍රතික්‍රියා අතරින් තාප අවශෝෂ ප්‍රතික්‍රියා කුමක් විය යුතුද? කවර ප්‍රතික්‍රියාවද? ගන්න පුළුවන් මේකට එහෙනම් මොකද? B ප්‍රතික්‍රියාව. B ප්‍රතික්‍රියාව තාප අවශෝෂකයි. ඊට පස්සේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක සහ ඵල සතු ශක්තිය අතර සම්බන්ධය ගොඩනගන්න. තාප අවශෝෂකයේ එක මොකදනේ? ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි, ඵල වල ශක්තිය අඩුයි. කියන්නේ නම් ප්‍රතික්‍රියක වල ශක්තිය අඩු අතර ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි අතර ඵල වල ශක්තිය අඩුයි. ප්‍රතික්‍රියක වල දැන් සමහර කට්ටිය බලනවාදී ප්‍රතික්‍රියක කියන්නේ මොනවද? ඵල මොනවද කියලා. බලාගෙන විනාඩිය මේ පැත්ත. මේ සමහර කට්ටිය මතක නැතුව ඇති. මෙන්න මේක කියන්නේ ප්‍රතික්‍රිය කියන්නේ එකතු වෙලා තමයි සෑදෙන්නේ මොනවද? ඵලයක් නිර්මාණය වෙන්නේ. ප්‍රතික්‍රිය කියන්නේ එකතු වෙලා තමයි ඵලයක් සෑදෙන්නේ. එතකොට මෙයාගේ ශක්තිය වැඩි, මෙයාගේ ශක්තිය අඩුයි. එහෙනම් මේක තාප අවශෝෂකයි. ඊට පස්සේ තව ගත්ත හැකි මේකේ ශක්තිය අඩුයි, මේකේ ශක්තිය වැඩි. එහෙනම් මේක තාපදායක. අමතක නම් පැත්තේ ලියා ගන්න. හොඳ කොටසක් කලබල වෙන්න එපා. මේක අමතක නම් ආයෙ පාරක් මේ ගානේ දිනවා 8 වෙනි පේපර් එකේ මම මේ ප්‍රශ්නය දැම්මා. ඊට පස්සේ මෙම පරීක්ෂණය සිදු කිරීමේදී කරන ලබන වැදගත් උපකල්පන තුනක් කියන්න. මේ උපකල්පන තුනේ තමයි වෙන්නේ මේ සියලු ප්‍රතික්‍රියාවන් තියෙන්නේ එකම කාම රුෂ්ණත්වය කියලා උපකල්පනය කරනවා. කියන්නේ නම් එකක් සියලුම ප්‍රතික්‍රියක කාම රුෂ්ණත්වයේ පැවතීම. කාම රුෂ්ණත්වයේ පැවතීම. අනිත් එක උපකරණ සියල්ලමද කාම රුෂ්ණත්වයේ පැවතීම. උපකරණ සියල්ලමද කාම රුෂ්ණත්වයේ පැවතීම. උපකරණ සියල්ලමද කාම රුෂ්ණත්වයේ පැවතීම. අනිත් එක උපකල්පනය තමයි බාහිරින් තාපයේ සැපයීමක් සිදු නොකරන බව. බාහිරින් තාපයේ සැපයීමක් සිදු නොකරන බව. හරි. දැන් ඊට පස්සේ ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ප්‍රකාශ කිරීමේදී අනිවාර්යයෙන්ම දැක්විය යුතු දෙයි ගුරුතුමා විසින් පවසන ලදී. මෙසේ දැක්විය යුතු වැදගත්ම ලක්ෂණය කුමක්ද? ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාසය ප්‍රකාශ කිරීමේදී අනිවාර්යෙන් දැක්විය යුතු දෙයක් කියන්නේ අනිවාර්යෙන් මේක දක්වන්න මොකද්ද? ඒකකය. කියන්නේ නම් පවසන මෙසේ දැක්විය යුතු වැදගත්ම ලක්ෂණය කුමක්ද? ලියන්න. ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය ලබා ගන්නා හෝ පිට කරන තාප ප්‍රමාණය
ලබා ගන්නවා අපිට කරන තාප ප්‍රමාණය වටිනාකම. ඊට පස්සේ මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී ඇතිවිය හැකි පරීක්ෂණ දෝෂය අවම කරගත හැකි අයුරු ලියන්න. දෝෂය තමයි පුතේ මොකද එන්නේ? බාහිරින් තාපය මෙතන එන්න පුළුවන්. බාහිරින් තාපය පරීක්ෂණයට වලට එන්න පුළුවන්. ලියන්න එහෙනම් බාහිරින් තාපය මෙම ක්‍රියාකාරකම් සඳහා ලැබීම. එතකොට මේක වළක්වන්න පුළුවන් එකක් තමයි තාප පරිවාරක කුටීරයක සිදු කිරීම. තාප පරිවාරක කුටීරයක සිදු කිරීම. තාප පරිවාරක කුටීරයක සිදු කිරීම. Hey there. Subscribe to my channel. And also press this bell icon. හරි ඊට පස්සේ ඔයාලට ඊළඟ කොටස කරන්න තියෙන්නේ ආය ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක දාලා තියෙන්නේ මම සෙනසුරාදා ඉඳවන්න තියෙන්නේ. ඔව් ඉරිදා උදේ 8ට දාලා තියෙන්නේ. ඉරිදා උදේ 8ට මේක ඉතුරු ටික සාකච්ඡාවටම ගන්නවා. හරිද? ඉරිදා උදේ 8ට මේකේ මෙන්න මේ රචනා ටික 7 වෙනි එකයි 5 6 7 හරිද? මේ ප්‍රශ්න ටික 4 වෙනි එක චුට්ටක් කොහොමද තියමු. 5 6 7 හරිද මේ ටික සාකච්ඡා කරන්න වෙන කවද්ද මේ එන ඉරිදා හෙට දිනය තුල ඔයාගේ රෙකෝඩින් එක දාන්න වෙන්නේ නැහැ. තාම ඒක වැඩි ඉවර නැහැ. මොකද ඔයාලා චුම්බක ශ්‍රේෂ්ඨ වල ටිකක් ලොකු කාලයක් යන රෙකෝඩින් එකක්. තාම පොඩ්ඩක් ඒක එඩිට් කරන්න තියෙනවා කියලා තමයි ආදපු එක්කෙනා කිව්වේ. ඒ නිසා සෙනසුරාදා දවසේ තුල තමයි මේ රෙකෝඩින් එක ඔයාලට වැඩෙන්නේ. හෙට වැඩෙන්නේ නැහැ මේකේ රෙකෝඩින් එක චුම්බක ශ්‍රේෂ්ඨ වල. ඒක රෙකෝඩින් වැඩෙන්නේ ඔයාලට කවද්ද එහෙනම් ලබන මේ හෙට නෙමෙයි අනිත් සෙනසුරාදා හම්බෙයි. හරිද? ඒකදී බලන්න සම්පූර්ණ චුම්බක ශ්‍රේෂ්ඨ වල රෙකෝඩින් එක. ඒතකොට හෙට දිනේ තුල ඔයාගේ ගෲප් එකට වීඩියෝ එකක් වැටෙන්නේ නැහැ. එතකොට ඒකේ නෝට් එකත් එක බලා ගන්න. ඊට පස්සේ අපි ඉරිදා හම්බෙනවා මේක ඉතුරුියත් එක සාකච්ඡාවට. එහෙනම් පුතේ මම වැඩි වෙලාවක් ගන්න යන්නේ. ඔයාලා දැන් ඉතුරු ටික පාඩම් කරගන්න. මේක ඉතුරු ටික එනවා සාකච්ඡා කරගන්නවා. එහෙනම් කවද්ද? ඉරිදා උදේ 8 වෙනකොට 8 හෝ 8:00 දාන්න. මොකද පොඩි අය ක්ලාස් එකට එහාට ගියොත් එහෙනම් ඔයාලා ක්ලාස් එක 8:00 වෙනවා. පොඩි අයගේ 6ට පටන් ගන්න දේ සමාජයට අපි 6 10 6 කාලේ වෙනවා. ඒකට ඇදෙනවනේ එහාට. ඔයාලා එකත් එහෙම තියෙනවා 8:00. බොහෝ දුරට 8:00ට ඉඳලා ඔයාගේ මේ ඉතුරු ඔන්ලයින් ක්ලාස් එක පටන් ගනි. ගැටලුවක් කරන්න එපා. පහුගිය දවස් රෙකෝඩින්ස් වල ගැටලුවක් ආවා. එක දිගට දාගෙන යන්න බෑ. රෙකෝඩින්ස් ගොඩක් තියෙනවා. දැන් හරි එක්කෙනෙක් අපි සේව් එකට ගත්තා. එයා එතකොට මේ රෙකෝඩින්ස් ටික දැන් ආද එකක් මම හිතා අතර යනකොට වැඩි ඉවර කරා යා. ඒ වුණොත් එහෙම ටක් දාලා ගෲප් එකට දාන්න පුළුවන්. YouTube එකට දාන්න පුළුවන්. එතකොට ඒකේ ලින්ක් එක දාන්න ඔයාලා ආයෙ පාරක් බලා ගන්න මේ ප්‍රශ්න බලා ගන්න බැරි වෙච්ච කට්ටියට බ්ලොක් වෙච්ච කට්ටිය ඔක්කොටම රෙකෝඩින්ස් එක දානවා. හරිද? එතකොට එහෙනම් මේකේ හෙට දවසේ තුල එහෙනම් ඔයාලට වීඩියෝ එක වැටෙන්නේ නැහැ. වැටෙන්නේ නම් කවද්ද එහෙනම් මේ කියන සෙනසුරාදා වැටේ. හරිද? එහෙනම් අද පුතේ එහෙනම් මේ වැඩසටහන අවසන් කරනවා. එහෙනම් ඉරිදා උදේ 8:00ට හෝ 8ට මම ගෲප් එකට දාන වෙලාව. ඒ වෙලාවට එනම් අපි පටන් ගමු 6 වෙනි පේපර් එක කොටසයි 7 වෙනි පේපර් එකයි. එතකොට ඊට පස්සේ ඔන්න ඔයාලගේ වැඩ කට්ටිය අවසන් වෙනවා. ඊට පස්සේ ඔයාලගේ ආයි ලබන බ්‍රහස්පතින්දා පුළුවන් මේ ඔයාලට ඉතුරු ටියුට් සෙට් එක ගන්න පුළුවන්. අපේ ක්ලාස් එකෙන් හරි දුලු පිටි ළමයින්ට මේ විදිහට සකස් කරලා දෙන්න. හරිද? එහෙනම් අද වැඩ කට්ටිය අවසන් කරනවා. අපි හැමෝම කවද්ද එහෙනම් ආයි ඉරිදා උදේ 8:00ට එනම් හමු වෙමු ඉතුරු වැඩ ටිකත් එක්ක. හරි එහෙනම් පාඩම් කරන්න මුකුත් වැඩ ටික කරන්න යන්න බාහිර දේවල් වලට යමු වෙන්න එපා. සෙල්ලම් කරන්න එපා. ගෙදරට වෙලාව වැඩ ටික කරන් යන්න. මොකද කාලයක් නැහැ. හරි එහෙනම් පුතේ අද වැඩ කට්ටිය එනම් අවසන් කරනවා. සිත ගන්නට සුදායක ආරක්ෂක වේවා.